समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි යෝගාවචර ජීවිතය කියලා කියන්නේ භාවනාවට නිරන්තරයෙන්ම බර වුණු භාවනාවෙන් තමන්ගේ හිත පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන ඊටමත් සතිමත්ව සම්පජානකාරීව තමන්ගේ එදිනදා ජීවිතේ පවා කටයුතු ඊටමත් සාමකාමීව අරගෙන යන ජීවිතයක්. අපි හැමතිස්සෙම පින්නතුනි භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිත් ගිහි ජීවිත ගත කරන පින්නතුන් වශයෙන් පින්නතුනුත් ඒ යෝගාවචර ජීවිතය මොනතරම් දුරට සාර්ථකව සිදු කරගෙන යනවද කියලා හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕනේ. මොකද යෝගාවචරයාගේ ජීවිතයේ තියෙන සාර්ථකත්වය අනුව තමයි මේ ජීවිතය තුළ යා ධර්මය අවබෝධ කරගන්නවද නොකරගන්නවද කියන කාරණාව බලපාන්නේ. එතකොට අපි දැන් වරින් වර පින්තුන්ට අපේ ජීවිතයේ යෝගාවචරයේකු තමන්ගේ ජීවිතයේ සිදු කරන යෝග කර්ම එහෙම නැත්නම් භාවනා පිළිබඳව වරින් වර කතා බහ කළා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා ගැන කතා කළා. ඊළඟට මෛත්‍රී දේශනා කිහිපයක් කළා මෛත්‍රී භාවනාව සම්බන්ධ. මරණය සම්බන්ධ මරණ සංඥාව මරණානුස්සති සමාධිය උපදවා ගැනීම සම්බන්ධ දේශනා කිහිපයක් සිද්ධ කළා. ඉතින් මේ විදිහට වරින් වර අපි කරගත යුතු වැඩි යුතු භාවිතා කළ යුතු භාවනා කර්මස්ථාන ගැන කතා බහ කළා. ඉතින් මේ භාවනා කර්මස්ථාන ගැන කතා කරනවා විතරක් නෙවෙයි ඒ කර්මස්ථාන කතා කළ දේවල් අපි එදිනදා ජීවිතේ පුරුදු කරන්නම ඕනේ. අද අපි පින්නතුන්ට මේ කර්මස්ථාන පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ කමඨහම් පිළිබඳව මේ විදියට දේශනා කරන්න යම්සේද පින්නතුන් මේවා ශ්‍රවණය කරන්න යම්සේද අපිත් අපේ කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගෙන් මේ විදියටම අපි කර්මස්ථාන ශ්‍රවණය කළා. අද අපි පින්නතුන්ට කර්මස්ථාන දේශනා සිද්ධ කරනවානේ. ඒ වගේ අපිත් අපේ කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගේ කර්මස්ථාන දේශනා ආරාමවල වාසය කරමින් ශ්‍රවණය කළා. ඉතින් ඒ කාලෙත් අපට අපේ ආචාර්යයන් වහන්සේලා නිරන්තරයෙන්ම සිහිපත් කළේ මේවා කොච්චර ශ්‍රවණය කළත් අහගෙන හිටියත් පොත්පතේ ලියාගත්තත් සැබෑම ප්‍රතිඵල නෙලාගන්නේ මේවා ජීවිතේ පුරුදු පුහුණු කරද්දි කියලා. ඒ නිසා පින්වත්නි අමතක කරන්න එපා මේවා දෛනික ජීවිතේ වෙලාවක් වෙන් කරගෙන උදේ සහ සවස කියන අවස්ථා දෙකේ යම්කිසි අවම වශයෙන් විනාඩි 30වත් අවමය වශයෙන් අපි සිදු කරන අය බවට පත් වෙන්න ඕනේ. එතකොටයි අපට භාවනාවෙන් ලැබෙන රැකවරණය ලැබෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වහලක් නැති ගෙයක් ජලයෙන් වැස්සෙන් තෙමෙන්නේ යම්සේද ඒ වගේ තමයි භාවනාවකින් පෝෂණය නොකළ හිත රාගාදී කෙලෙස් වලින් නිරන්තරයෙන්ම තෙමෙනවා. එතකොට කෙලෙස් වැස්සෙන් තෙමෙන්නට යන හිත තෙමෙන හිත ඒ වැස්සෙන් බේර ගන්න නම් භාවනාව කියන ආවරණය භාවනාව කියන පියස්ස මොකද කරන්න ඕන අපි සකස් කරන්න ඕනේ.
ඉතින් මෙන්න මේක අපි අපේ ජීවිතේ සකස් කරමින් එදිනදා ජීවිතේ භාවනා කටයුතු කරගෙන යද්දී කෙනෙක්ගේ ජීවිතේ ඒ කර්මස්ථාන වැඩෙන්නට සුදුසු මානසිකත්වයකුත් අපි නිරන්තරයෙන්ම වර්ධනය කරන්න ඕනේ. අපි මීට කලිනුත් සිහිපත් කළා භාවනාව ජීවිතේ කරගන්න කියලා. ඒ කියන්නේ භාවනාවක් කියන්නේ හරියට අපේ දැන් සමහර දරුවෝ ඉන්නවා අධ්‍යාපනය ලබන කාලේ අපිත් එහෙමයි පින්නතුනුත් එහෙමයි පාන්දර 5ට විතර නැගිටිනවා පොතපත බලනවා නම් පොතපත බලනවා එහෙම නැත්නම් ලෑස්ති වෙනවා සූදානම් වෙනවා පාසල් යනවා ඊට පස්සේ පාසලේ කාල පරිච්ඡේද කිහිපයක් අධ්‍යාපන කටයුතු තුළ දෙනවා සුළු විවේක ලබනවා ආපහු ගෙදර එනවා ආපහු වැඳ පැලඳ ගන්නවා ආපහු පුද්ගලික පන්ති වලට යනවා ආපහු ගෙදර එනවා පැයක් දෙකක් රූපවාහිනිය බලනවා නම් ඒක බලලා ඉක්මනට ආපහු අධ්‍යාපන කටයුතු වලට යොමු වෙනවා. එහෙම තමයි අධ්‍යාපනය ජීවිතේ කරගත් අය වැඩ කටයුතු කරන්නේ. අධ්‍යාපනයේ ජීවිතේ කරගත්ත අපේ අතීතයේ අපි හැසිරුණේ එහෙමනේ. දැන් භාවනාව ජීවිතේ කරගත්තා නම් භාවනාවට ගැලපෙන විදිහට ජීවිතය අරන් යන්න ඕනේ. රැකී ආරක්ෂා කළත්, ගේ දොර වැඩ කටයුතු කළත්, උදේ සහ සවස භාවනාවන්ට ගැලපෙන විදිහට අපි අපේ මනස වර්ධනය කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. අපි එතනදී විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේ මේ සිදු කරගෙන යන භාවනා කටයුතු ඒ විදිහේ මානසිකාර පැවැත්වීමක් නැති වුණොත් වැඩිදුර අරගෙන යන්න බැරි වෙනවා. වැඩිදුර අරගෙන යන්න බැරි වෙනවා කියන්නේ ඒක හරියට අපි හිතමු දැන් පන්දුවකට අපි පිත්තකින් පහරක් ගහනවා. ඒ පිත්තේ වේගය අනුව තමයි පන්දුව කොච්චර දුර යනවද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ. සමහර ඒවා අඩි කිහිපයක් ගිහලා නතර වෙනවා. සමහර ඒවා මීටර කිහිපයක් ගිහලා නතර වෙනවා. සමහර ඒවාට අපි කියනවා 4 පාරවල් 6 පාරවල් ඒ වගේ සමහර ඒවා 6 පාරවල් වලටත් එහා ගිහිල්ලා වැටෙනවා. පිත්තෙන් දෙන බලයේ තරමට තම ගැළපෙන විදිහට තමයි පන්දුව විසි වෙලා ඉස්සරහට යන්නේ. අන්න ඒ වගේ අපි අපේ ජීවිතවල මේ උදේ හවස භාවනා කරද්දී බොහෝ අය කියනවා කාලෙකදී මේක අතහැරෙනවා. කාලයක් ඔය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ කර්මස්ථාන දේශනා, දහම් දේශනාදී ශ්‍රවණය කරාම ඇති වෙන ලොකු බලයක්. ඒ බලයට දවස් දෙකක් භාවනාවල් යනවා ඊට පස්සේ නෑ. සමහර අය දවසේ භාවනාව අල්ලගෙන යන ඊට පස්සේ නෑ. සමහර අය සතියක් විතර අල්ලගෙන යන ඊට පස්සේ නෑ. ඒ කියන්නේ අර පිත්තෙන් දෙන බලය අනුව යම්කිසි සීමාවකට පන්දුව යනවා වගේ එක එක අයගේ හිතේ එක එක අවස්ථාවල භාවනාව ගැන ඇති වෙන අදහස් අනුව ඇති වෙන බලය අනුව යම්කිසි කාලයකට විතරයි මේ භාවනාව සීමා වෙන්නේ. ඊට පස්සේ ආපහු අර වෙහෙසකාරී දුක් ඇති කරන ඒ තැවිලි දැවිලි සහගත මානසිකත්වයේ තුල කාලයක් ඉඳලා ආපහු බණක් අහලා ආපහු ඔන්න බොහොම කඩිසර විදිහට භාවනා කරන්න පටන් ගන්නවා. හැබැයි ආපහු ටික කාලෙකින් ආපහු ඒව නතර වෙනවා. ඉතින් එහෙම නැතුව භාවනාවක් කෙනෙකුගේ ජීවිතයේ දිගටම සමත විපස්සනා කියන දෙකම අපි මේ සිහිපත් කරන්නේ. දෙකම ඉදිරියට අරගෙන යන්න කෙනෙකුගේ ජීවිතේ වර්ධනය කරගත යුතු කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කාරණා තුල අඩංගු වෙලා තියෙන්නේ පින්වත්නි ඒ කාරණා පිළිබඳව වර්තමානයේ ඡන්දය ඇති කරගෙන ඒ ඡන්දය ඉදිරියටත් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කිරීම. දැන් උදාහරණයක් විදිහට අපේ දෙමව්පියන් දරුවෝ පෝෂණය කරනවානේ වර්තමානයේ තුල. ඒ දරුවන්ගේ ඇඳුම් පැළඳුම්, ලෙඩ දුක් වලට බේතේත්, අධ්‍යාපන කටයුතු වලට පොත්පත් ආදී මේ බොහෝ දේවල් දෙමව්පියන් දරුවන්ට වර්තමානයේ ලබා දෙනවනේ. ඒ වගේම දෙමව්පියෝ හිතන්නේ නැද්ද එන දෙසැම්බර් මාසයේ දරුවන්ගේ පොත්පත් ගන්නේ කොහොමද? ඊළඟට එන අවුරුද්දේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අපි ව්‍යපෑදම් කරන්නේ කොහොමද? ඊළඟට අනාගතයේ අපේ දුවා දරුවන් අවාහ විවාහ වෙනකොට ඒ දරුවන්ගේ අතට යමක් දෙන්න ඊට කඩන් ආදිය එහෙම පරිත්‍යාග කරන්න ඒ වෙනුවෙන් මොකද්ද කරන්න ආදී වශයෙන් දෙමව්පියන්ගේ ස්වභාවයක් තියෙනවා වර්තමානයේ දරුවන්ට යහපත කිරීමේ
කැමැත්තෙන් මේ කටයුතු කරනවා විතරක් නෙවෙයි මතුවටත් දරුවන්ගේ යහපත වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ කැමැත්ත ඇතිව කල්පනා කරමින් සැලසුම් හදනවා. අන්න ඒ වගේ කෙනෙකුගේ ජීවිතයේ පින්වත්නි මේ භාවනාවක් වර්ධනය වීමට අවශ්‍ය එක දිගට මේ ගලාගෙන යන්න. අවශ්‍ය යම් කාරණා තියෙනවා නම් මන්නේ කාරණා පිළිබඳව වර්තමානයේ ඡන්දය තියෙන්න ඕන, කැමැත්ත තියෙන්න ඕන. ඒ වගේමයි ඒ කැමැත්ත මතුවටත් සැලසුම් කරලා හදා ගන්න ඕනේ. අන්න එහෙම කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බලන්න යෝගාවචරයේකට ඉස්සෙල්ලම තියෙන්න ඕනේ යෝගාවචරයේකු ශික්ෂා සමාදානයේ තීව්‍ර ඡන්දතියේ මතුවටත් ශික්ෂා සමාදානයේහි පහනොකල ඡන්දයෙන් ප්‍රේමයෙන් යුක්ත වේ. බලන්නේ කාරණා පින්නත්නි යෝගාවචරයා ශික්ෂා සමාදානයේ තීව්‍ර ඡන්ද ඇතියේ. ශික්ෂා සමාදානයේ විශාල කැමැත්තක් ඇතිව මතුවටත් ශික්ෂා සමාදානයේහි පහනොකල ඡන්දයෙන් ප්‍රේමයෙන්. අදට විතරක් නෙවෙයි වර්තමානයේ විතරක් නෙවෙයි අනාගතයේත් මේන් මතුවටත් මේ ශික්ෂා සමාදානයේහි පහනොකල කැමැත්තෙන් ප්‍රේමයෙන් වාසය කරයි. අන්න එහෙම මානසිකත්වයක් අපි හදා ගන්න ඕනේ. අද ගැන විතරක් හිතලා ශික්ෂා සමාදන් වෙනව නෙවෙයි මේ ශික්ෂා සමාදානය අපේ ඉලක්කය වන මේ භාවනාවක ඉහළ තලවන ධ්‍යාන මට්ටම් විදර්ශනා ඥාන ආදී උපදවා ගැනීම දක්වාම අවබෝධයට පත්වීම දක්වාම මේ ශික්ෂා සමාදානය පිළිබඳව අපි ඡන්දයෙන් ප්‍රේමයෙන් කටයුතු කරන්න ඕනේ. ඒකයි සිහිපත් කළේ දෙමව්පියන්ගේ ස්වභාවයක් තියෙනවා දරුවන් විශේෂෙහි දෙමව්පියන්ට තියෙන පුදුමාකාර හැඟීමක්. අන්නේ හැඟීම නිසා වර්තමානයේ කැමැත්තෙන් දරුවන් කෙරෙහි කටයුතු කරනවා වගේම මතුවටත් ඒ දරුවන් කෙරෙහි යහපත කරන පහනොකල ඡන්දයකින් ප්‍රේමයකින් තමයි අද ජීවත් වෙන්නේ. එහෙම නැද්ද කියලා දෙමව්පියෝ හිතන්න ඕනේ. අනාගතයේත් මගේ දරුවන්ට යහපත කරනවා කියලා අදහසක් ඔය හිතේ නැද්ද? කැමැත්තක් අනිවාර්යෙන් තියෙනවනේ. අන්න ඒ වගේ මේ ශික්ෂා සමාදානය ගැන අදහසක් ඇති වෙන්න ඕනේ. يعني හෙට දවසෙත් මං සිල්වත් වෙන්න ඕනේ. ලබන සතියේත් මං සිල්වත් වෙන්න ඕනේ. ඉදිරි මාසෙත් මං සිල්වත් වෙන්න ඕනේ. මොකද ඒ ශික්ෂාව තමයි සමාධියේ පදනම. ඒ ශික්ෂාව තමයි විදර්ශනා ඥානවල පදනම. ඒ ශික්ෂාව තමයි බොජ්ජංග ධර්මයන්ගේ පදනම. දැන් බොජ්ජංග නිස්සරේ ධර්ම විදියට තියෙන කාරණා තුනයිනේ. එකක් සීලය, එකක් කල්යාණ මිත්‍ර සේවන, එකක් යෝනිසෝ මනසිකාරය. ඒ වගේ කෙනෙක්ගේ ප්‍රීති ප්‍රමෝද පස්සද්දි සුඛ සහිත සමාධියකට පදනම වෙන්නේ ශික්ෂා සමාදානය. සීලවන්ත ස්වභාවය. ඉතින් අන්නේ නිසා මොකද කරන්න ඕන පින්නත් අපි හැමතිස්සෙම වර්තමානයේත් අපට සීලය ගැන ශික්ෂා ගැන දැඩි ඡන්දයක්. මේ ඡන්දය කියලා කියන්නේ අපි දන්නවා ප්‍රකීර්ණක චෛතසිකයක්. ඒ කියන්නේ ඒක ඇට නැති දිව වගේ. දැන් ඇට නැති දිව කියලා කියන්නේ අපි දන්නෝ හොඳ වචනයටත් හැර වෙනවා, හැඩ ගැහෙනවා, නරක වචනයටත් හැඩ ගැහෙනවා. එහෙමනේ අපේ දිවේ ස්වභාවය. දැන් පරුස වචනයක් කියද්දී ඊට අනුකූලව දිව හැඩ ගැහෙනවා. ඊටා මුදු මුලක් වචනයක් කියද්දී ඊට අනුකූලවත් මෙයා හැඩ ගැහෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඡන්දය කියන චෛතසික ධර්මය. ඒ ඡන්දය කුසල පාක්ෂිකවත් ඒ කුසල ධර්මයන්ට කැමැත්තෙන් වැඩ කරනවා. අකුසල පාක්ෂිකවත් අකුසල පාක්ෂික ධර්මයන්ට කැමැත්තෙනුත් වැඩ කරනවා. ඒක ලෝභ චෛතසිකේ නෙවෙයි වෙනමම අදාළ සිද්ධිය කර ගැනීම සඳහා උපදින සිතුවිල්ලක්. ලෝභය කියන්නේ වෙනම සිතුවිල්ලක්, ඡන්ද චෛතසිකය කියන්නේ තව සිතුවිල්ලක්. ලෝභ චෛතසිකය කියන්නේ අකුසල පාක්ෂික අකුසල චෛතසික විග්‍රහය තුල තියෙන එකක්. ඡන්දය කියන්නේ ප්‍රකීර්ණක චෛතසික විග්‍රහයේ තියෙන වෙනම සිතුවිල්ලක්. එතකොට අන්න ඒ කුසලයටත් අකුසලයටත් ඇට නැති දිව වගේ හැඩ ගැහෙන මෙන්න මේ ඡන්දය වර්තමාන සීලය කෙරෙහි අනාගත සීලයෙන් කෙරෙහි
දැඩි කැමැත්තකින් පවත්වාගෙන යන්න අපි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕන. අපි දන්නවා මේ අපේ ජීවිතයේ තියෙනවා අපි එක එක දේවල් විශේෂෙහි දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් අධ්‍යාපනය ලැබෙන දරුවෙක්ම ගමුකෝ. දැන් අධ්‍යාපනය ලැබෙන දරුවෝ අතර ඉන්නවා අධ්‍යාපනය ජීවිතය කරගෙන. එහෙම දරුවෝ තමයි ඔය A3යි ඊළඟට විවිධ විදියට වෙනත් කැම්පස් එහෙම විශ්වවිද්‍යාල ගියාට පස්සේ ඒවායිත් ඉහළ සමර්ථ දක්වමින් ඊළඟට යම් කිසි රැකියාවකට ගියත් ඒ රැකියාව තුලත් ඒ විවිධ විභාග කටයුතු කරමින් ඒවායි විශේෂඥවරු වෙනවා. ඒකට හේතුව ඒ දරුවන්ගේ ජීවිතයේ අධ්‍යාපනය වෙලා. අධ්‍යාපනයේ ජීවිතය වෙලා. ඒ කියන්නේ අධ්‍යාපනයේ කොච්චර කැමැත්තක් ඡන්දයක් තියෙනවද කියනවනම් අධ්‍යාපනයේ ජීවිතේට බද්ධ වෙලා. අධ්‍යාපනයේ ජීවිතේට බද්ධ වෙලා හිතට බද්ධ වෙලා තියෙන්නේ. ඒ හිතවල වැඩි වාර ගාණක් ඒ හිතවලේ ජීවිතවල වැඩි වාර ගාණක් අධ්‍යාපනයේ සම්බන්ධ මානසිකාර විභාග සම්බන්ධ මානසිකාර. ඔය විවිධ ප්‍රායෝගික අධ්‍යාපන එහෙම ඔය ව්‍යාපෘති සම්බන්ධ මානසිකාර. ඒ කියන්නේ අධ්‍යාපනයට බද්ධ වෙච්ච ජීවිතයක්. මොකද එයාලයි ඡන්දය වැඩි අධ්‍යාපනයට. ඔය දේශපාලනය තුලත් ඉන්න ඔය දේශපාලකයන් කෙරෙහි දැඩි ඡන්දය තියෙන අය මොකද කරන්නේ කැමැත්ත තියෙන අය එහෙම ඒ අය විශේෂයෙන්ම බද්ධ වෙලා වගේ ඒ පක්ෂ වලට බද්ධ වෙලා වගේ කටයුතු කරන්නේ. අන්න ඒ වගේ ශික්ෂා විෂයෙහි බද්ධ වෙච්ච ජීවිතයක් හදා ගන්න ඕනේ. ඒකට කියනවා ශික්ෂා විෂයෙහි දැඩි ඡන්දය, තීව්‍ර ඡන්දය කියලා. එතකොට ඒකත් එක්කමයි අපි ජීවත් වෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාමමිත්‍යාචාර ආදියෙන් වැළකීම, පරුෂ වචන නොකීම, කේලම් නොකීම, මුසාබස් නොකීම, ප්‍රලාප කතා නොකිරීම කියන මූලික කාය වාක් සුචරිතයන්ට බද්ධ වෙලා ඒ පිළිබඳ දැඩි ඡන්දයකින් ජීවත් වෙන කෙනෙක් බඩපත් වෙන්න ඕනේ. ඊළඟට මතුවටත් අපේ එහෙම අදහස් සංකල්ප ඒ දැඩි ඡන්දය නිසා ඇති වෙන්න ඕනේ. ඉස්සරහටත් මම මේ විදියටම සිල්වත්ව වාසය කරනවා. අන්න ඒක යෝගාවචරයාගේ අර සමත විපස්සනා සහ නිර්වාණ ධර්ම සාක්ෂාත් වීමට ඍජුව බලපාන වැඩපිළිවෙලක්. ශික්ෂා සමාදානෙහි තීව්‍ර ඡන්ද ඇතියේ. ඒක බලන්න පින්නත් ශික්ෂා සමාදානයේ ඡන්ද ඇතියේ නෙවෙයි තීව්‍ර. ඒක හරි ප්‍රබල ඡන්ද ඇතියේ. තීව්‍ර ඡන්ද ඇතියේ මතුවට ශික්ෂා සමාදානෙහි පහනොකල ඡන්දයෙන් ප්‍රේමයෙන් යුක්ත වේ. ශික්ෂාවට ආදරය කරනවා යා. ඉතින් අන්න ඒක අපේ ජීවිතේ අපි හදා ගන්න ඕනේ. මේ ශික්ෂා සමාදානයෙන් තොර වුණොත් අපේ යෝගාවචර ජීවිතේ එතනම කඩාබිඳ වැටෙනවා. ශික්ෂා සමාදානයෙන් තොර වෙනකොට ශික්ෂා සමාදම් බිඳ ගන්නකොට ඉතින් තමන්ගේ ජීවිතේ ලැබිලා බලන්න පින්නත්නි ශික්ෂා සමාදානයන් හොඳට තියෙන කාලවල බලන්න හිතේ භාවනා වැඩෙන හැටි. මේ පාතිමොක්ඛ සංවර සීලාදී ශික්ෂා විතරක් නෙවෙයි අපි ගත්තොත් එහෙම දැන් එතන එහාට තියෙන ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟ ප්‍රත්‍යසන්නිශ්චිත සීලාදී මෙන්න මේ සමාදම් වෙන සීලයන් සහ අනිකුත් සීලයන් ගැන දැඩි හැඟීමෙන් කටයුතු කරන කාලවල මානසිකත්වයේ තුල සැනසෙල්ල එක විදියක්. ඒවයින් නිවත් වෙන්න අර සැනසෙල්ල බැහැර වෙවි නොසැනසෙල්ලක් හිතල උපදිමින් එහෙම වේදනාකාරී තත්ත්වයකට හිතපත් වෙනවා. ඒ නිසා පළවෙනි කාරණාව ඒක. ශික්ෂා සමාදානයේ තීව්‍ර ඡන්ද ඇතිව ජීවත් වෙන විතරක් නෙවෙයි මතුවටත් පහනු කළ ඡන්දයකින් කටයුතු කරන්න ඕනේ. එහෙමයි තමයි සමත විපස්සනා ජය ලැබමින් නිවන් දකින්නේ. ඊළඟට දේශනා කරනවා විදර්ශනාවෙහි තීව්‍ර ඡන්ද ඇතියේ. ඊට පස්සේ දේශනා කරන එක. විදර්ශනාවේ තීව්‍ර ඡන්ද ඇතියේ මතුවටත් විදර්ශනාවෙහි පහනොකල ඡන්දයෙන් පහනොකල ප්‍රේමයෙන් යුක්ත වේ. බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා. විදර්ශනාවෙහි තීව්‍ර ඡන්දයක්. පොඩ්ඩක් හදවතට තට්ටු කරලා බලන්න එහෙම ඡන්දයක් තමයි තියෙනවා يعني. විදර්ශනාම ජීවිතේලා වගේ. එහෙමනේ ඒක වෙන්න පුළුවන්. දැන් සමහර දෙමව්පියෝ කියන දරුවෝ කියන්නේ මගේ ජීවිතේ. දරුවෝ 10ක් ඉන්නවා කියමු.
දෙමව්පියෝ කියන දරුවෝ කියන්නේ මගේ ජීවිතය. කියන්නේ 10 දෙනාම ජීවිතේ වගේ දැනෙන්නේ. අන්න ඒ වගේ ශික්ෂා සමාදානයත් මෙයාට දරුවෙක් වගේ. විදර්ශනාවත් මෙයාට දරුවෙක් වගේ. කියන්නේ ජීවිතේ වෙලා. පොඩ්ඩක් හිතන්න එහෙම ශ්‍රාවකයෝ කොහොම ගමනක් යයිද කියලා ඉස්සරහට. දැන් වෙලා තියෙන මේ විදර්ශනාව ගැන දැඩි කැමැත්ත නැහැනේ. ඡන්දේ නැහැනේ. යමකට දැන් අධ්‍යාපනය ගැන ඡන්දේ නැති ළමයා අධ්‍යාපනයේ පැත්තට ඇදෙන එක අඩුයි. විදර්ශනාව ගැන දැඩි ඡන්දේ නැති කෙනා විදර්ශනාව පැත්තට ඇදෙන එක අඩුයි. ඔය හිතේ ඔය ජීවිතේ තමන්ට දැනෙනව නම් විදර්ශනා කරන්න මං හරි කම්මැලි කෙනෙක් නේ. විදර්ශනා භාවනාවට මගේ හිත නැඹුරු වෙන්නේ නැහැ. එහෙනම් විදර්ශනාවේ තීව්‍ර ඡන්ද නැති කෙනෙක් ඔබ. ඒක අපිත් බලන්න ඕන අපේ ජීවිතවලත් තියෙද කියලා. ඒක පරයන්ක අවස්ථාව විතරක් නෙමෙයි. එදිනෙදා වැඩ කටයුතු කරද්දිත් ඔය යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන්නේ විදර්ශනාවනේ. විශේෂ කොට දැකීමනේ. ස්කන්ධ ආදී ධර්ම සංස්කාර ධර්මය. එතකොට අපේ ජීවිතේ එහෙම වෙන්නේ නැතුව කියන්නේ විදර්ශනාව කෙරෙහි ඡන්දය ඇති නොකරගෙන නෙමෙයි විදර්ශනාව කෙරෙහි තීව්‍ර ඡන්දය ඇති කරගනිමින් මතුවටත් ඉස්සරහටත් විදර්ශනාවෙම ජීවිතය අරගෙන යන්න ලොකු ඡන්දයක් ප්‍රේමයක් හදාගන්න ඕනේ. ඒකට අපි කරන්න ඕනේ විදර්ශනාවක් නැති ජීවිතයේ තියෙන ඇත්ත බලන්න ඕනේ. අපි අද විඳින ඕනම මානසික තැවිලි දැවිලි පිච්චිලි ඕනම ශෝකයකට හේතුව දරුවෝවත් දෙමව්පියෝවත් ස්වාමිභාර්යාවත් ආදරය කරපු කෙනාවත් වස්තුවවත් ඉරහඳවත් නෙවෙයි අපිට විදර්ශනාවෙන් ඒ දිහා බලලා සාන්ත වෙන ශක්තිය නැති නිසා විදර්ශනා මානසිකාර නැති හිතක තියෙන්නේම හරිම ජරාජීර්ණ ස්වභාවයක්. හරීම අබල දුබල ස්වභාවයක්. විදර්ශනාව හදාගත්ත ජීවිතවල තියෙන්නේ පුදුමාකාර මේ අර තියෙන එක තැනක සෝන ස්වාමීන් වහන්සේ. සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ රහත් වෙල බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනාමාන කරලා පින්නත් සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිත දැන් පර්වතයක් වගේ කියනවා. කවර දෙසකින් එන සුළඟකටවත් මේක සැලෙන්නේ නැහැ කියනවා. එච්චරයි කියන්නේ. රහත් භාවය ප්‍රකාශ කරන්නේ නැහැ. ඔය කාරණාව සිහිපත් කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිත ශෛලමය එහෙම නැත්නම් මගේ හිත පර්වතයක් වගේ. කිසිම හුළඟකට මේක හොලවන්න බෑ. උන්වහන්සේ බැහැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ මගේ පුත්‍රයාණන් මේ සිහිපත් කළේ උන්වහන්සේගේ අරිහත්ත්වය කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් විදර්ශනාව තුළ ඉස්සරහට යන්න යාගේ හිත ශක්තිමත් වෙනවා. සංස්කාර ධර්මයන්ගෙන් වෙන අසාධාරණකම් සංස්කාර ධර්මයන් හමුවේ ධර්මයන්ගෙන එන අභියෝග සංස්කාර ධර්මයන්ගෙන් වෙන කෙනෙහිලිකම් සංස්කාර ධර්මයන්ගෙන් එන නපුරු වදන් සංස්කාර ධර්මයන් එකක් පිටිපස්සේ පීඩන දෙන්න හදද්දී විදර්ශනාවෙන් පෝෂණය වෙච්ච හිත පර්වතයක් වගේ මොකද වෙන්නේ? ඒවා හැමුවේ නොසැලී ඉන්නවා. මේ ලෝකයේ තුල අභියෝග වලට මුහුණ දෙන්න බැරුව පැනලා යන අය කොච්චර ඉන්නවද? ඇයි ඒ විදර්ශනාවෙන් ශක්තිමත් කරගත් හිතක් නැහැ. ඒ ජීවිතේ සමහර දැන් බලන්න දැන් අපේ ජීවිතවලට එන විශාල අභියෝග ටිකක් තමයි අන් අයගේ මරණය. දූල පුතාලගේ මරණ, අම්මා තාත්තගේ මරණ, ස්වාමිභාර්යාගේ මරණ. يعني Taman එක්ක අද එකට ඉන්න අයගේ මරණයන් ගෙයි සාලෙදීම Tamanට අත්දකින්නට ඉස්සරහට වෙනවා. එහෙමයි මේ ජීවිතේ. එහෙම ඇත්තක් මේ ලෝකේ තියෙනවා. Tamanට සාලේ පුටුවක් උඩට වෙලා තමන්ගේ කෙනෙක්ගේ මලමිනියක් දිහා බලාගෙන ඉන්න වෙන ස්වභාවයක් තමයි අපේ ජීවිතේ තියෙන්නේ යම් කාලවල. ඉතින් මරණය ඒ දරුවෙක්ගේ හෝ ඒ හිතේසී කෙනෙක්ගේ මරණය ගැන කියද්දිත් ඒවා අසුබ කතා කොට දකින කෙනෙක්ට ඒවා ඇත්තටම සිද්ධ වුණාට පස්සේ ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්ද? පෙට්ටිය ඈත තියා අර මල කඳ දාලා ගෙදරට වාහනයකින් ගේනකොට මොකද වෙන්නේ?
ඒ වාහනේ ළඟට ඇහෙන තරම් හයියෙන් කෑ ගහනවා. ඊළඟට දවස් දෙක තුනක් ඒ ගෙදර තියෙද්දි ඒ දවස් දෙක තුනේම කණ්ඩ බෑ, නිින්ද යන්නේ, නාන්න ඕනත් නෑ, මූණ හොදන්න ඕනත් නෑ, දත් මදින්න ඕනත් නෑ. පොඩක් බලන්න පින්නදී සංසාර ජීවිතේ මලගම් කීයකට මූණ දුන්නු අයද අපි? සංසාර ජීවිතේ මලගම් කීයකට අපි ගියාද? මූණ දුන්නද? ඒත් කෙනෙක්ගේ මරණයක් හමුවේ හැසිරෙන්නේ මීට කලින් මලගමක් නොවුණු කෙනෙක් වගේ. ගේන කොටත් අඬනවා වැළපෙනවා, ගෙනාවට පස්සෙත් අඬනවා වැළපෙනවා, කන්නේ බොන්නේ. දවස් 3ක් යද්දි මොකද වෙන්නේ? පණ ගිය ප්‍රාණකාරයා වගේ හරියට. දැන් ඇවිදගෙන යන්නත් අමාරුයි. තව කෙනෙක් කල්ලන්න ඕනේ. ඊට පස්සේ පෙට්ටිය ගෙදරින් එළියට දාද්දි එහෙම මලගම් කීයකට සසර ජීවිතය මුණ දුන්නද කියන්නකෝ. අපි සසර ජීවිතේ එහෙම එකට වාසය කරලා අපේ අය එහෙම අපි හදාගත්ත ගෙවල් වලින් වාර කීයක් නම් ඔහොම දෙන්න තුන් දෙන හතර දෙන එකතු වෙලා පෙට්ටි පිටින් එළියට ගත්තද? එහෙම කවදාවත් එහෙම දෙයක් උන්නේ නැහැ වගේ තමයි පෙට්ටියක් උස්සද්දී අදටත් බොහෝ අය අඬන්නේ. ඒ පෙට්ටිය උස්සලා ඒ නිවස තුල හිටපු කෙනා එළියට දාන එකට මූණ දෙන්න බෑ සාන්තව. අවසාන වතාවට පාංශු කූලේ දීලා පෙට්ටිය ඇරලා අවසන් වතාවට වහන එකට මූණ දෙන්න බෑ බොහෝ අයට. කොච්චර බණ ඇහුවත් කොච්චර යම් සීලාදී ගුණ දහම් රැක්කත් පොඩ්ඩක් හිතට එබිලා බලන්න, ලෝකයේ දිහා එබිලා බලන්න පින්නතුන් බොහෝ අය ඇසුරු කරන අය නිසා බොහෝ අයට ඒ අභියෝග හැමේ සාන්ත වෙන්න බෑ. කෑ ගහනවා, උගුර යටින් කෑ ගහනවා, මූව වගේ කෑ ගහනවා. ඒ කියන්නේ අඬලා දැන් මූව වගේ ඕලු මූව කෑ ගහනවා වගේ. ඉතින් ඊට පස්සේ දවස් ගාණක් යනකම්ම ඒ පීඩිතභාවය අත්දකින්නවා. ඉතින් ඒ කියන්නේ ඒ අභියෝගයන්ට සාන්තව මුහුණ දෙන්න බෑ. පිළිතුර මතකනේ අර මරණානුස්සති භාවනාව කරලා බෝසත්යන් වහන්සේ මරණයටපත් වුණාට පස්සේ ඒ පියතුමා ඒකට මුහුණ දුන්නේ නැහැටි. නේද? නායක ගහලා බෝසත්යන් වහන්සේ මිය ගියාම බෝසත්යන් වහන්සේගේ පියතුමා කලේ ඒ පුතාම සුදුසු තැනක තැන්පත් කළා කෑම වේලක් ගේන්න කෑම එකක් කොතාගෙන නෝනටයි දුවටයි ලේලිටයි වැඩකාර කෙනාටයි එන්න කිව්වා. කෑම වේලක් ගේන්න කිව්වේ කෑම එකක් ගේන්න කිව්වේ ඇයි? එතුමට කන්න. ඒ කියන්නේ බෝසත්යන් වහන්සේ කියන්නේ මහා උත්තමයෙක් නේ. නමුත් එවන් උත්තමයෙක්ගේ මරණය හමුවේ වුණත් ඒ පියතුමා නොකනොබී හිටියේ නෑ. ඊට පස්සේ අනිත් අය ඇවිල්ලත් එහෙමයි. ඉතින් සමහර අය කිව්වා මේක හරියට සර්පයා හැවදාලා යන වගේ වැඩක්. බෝසත්යන් වහන්සේගේ මරණය අනිත් අය පවුලේ අනිත් සමාජිකයෝ දැක්කේ සර්පයෙක් හැවෑතරලා යන වගේ සාමාන්‍ය දෙයක්. ඊළඟට වතුර ගේනාවු මුට්ටිය බිඳිලා යන වගේ සාමාන්‍ය දෙයක්. ඒ මහා බෝසත්යන් වහන්සේ කියන ගුණවන්ත ඒ උතුමන්ගේ ඒ පුතාගේ උතුම් බෝධිසත්ව පුතාගේ මරණය හැමුවේ ඒ අම්මා ඒ තාත්තා ඒ දුව ඒ කියන්නේ සහෝදරී ඊළඟට භාර්යාව සහ ගෙදර වැඩ කරපු කාන්තාව. කියන්නේ සියලු දෙනා කොහොමද මුණ දුන්නේ? නොකනොබී හිටියේ නෑ, නොනා හිටියේ නෑ, එතන පෙරලි ඇඬුවේ නෑ. සාන්තව ඇවිල්ලා සාන්තව යුතුයකම කළා. ඉතින් සග්දේවිඳු ඇවිල්ලා අහනවා මේ පිට කෙනෙක්ද මේ මැරිලා තියෙන්නේ? එහෙම අහනවා. මේ පිට කෙනෙක්වත්ද මේ මැරිලා තියෙන්නේ? මේ මිනිස්සු වෙස්ෙන් ඇවිල්ලා අහන්නේ. තාත්තගෙන් අහන පිට කෙනෙක්ද මේ මැරිලා තියෙන්නේ? මේ කිසි මැඬිල්ලක් නෑනේ කාගේවත්. ඒක තමයි විදර්ශනාව. මරණානුස්සතිය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම වැඩෙන භාවනාවක්නේ. එතකොට බලන්න පින්නතියේ විදර්ශනාව ඒ ජීවිතේ තිබ්බ නිසා නේද අභියෝගයේ බෝධිසත්ව පුතෙක්ගේ මරණය හමුවේ එහෙම හිටියේ. අසත්පුරුෂයෙක්ගේ මරණය හමුවේ නම් ටිකක් හරි හිතන්න පුළුවන් මේ දුන්නු දුක් වල හැටියට මේ මිනිස්සුන්ට නිදහසක් කියලා. එහෙම හිතුණා කියලා. අඬන්න නැති වෙද්දී. නමුත් මේ මහා ගුණවන්ත බෝධිසත්වයන් වහන්සේගේ මරණය හමුවේ ඒ හිටපු ස්වභාවය. ඒක තමයි විදර්ශනාව. දැන් මේ ලෝකෙට පහළ වෙච්ච
මහා කරුණා වේසනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමේදී ඒ වටේ හිටපු රහතන් වහන්සේලා මොකද කළේ? සාන්ත බලාගෙන හිටියා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ විදර්ශනාවක් නැති අය අභියෝග හමුවේ දුවනවා, පයින්නවා, නටනවා, දඟලනවා, කෑ ගහනවා, සුසුම් හෙලවනවා. තනිකර අර බඹර වගේ, අර වැල්ලේ කරකෙන බඹර වගේ. මොනවා වෙනවද දන්නේ නැහැ. අර දුවනවා, මෙහෙ දුවනවා, අතේ තියෙන දේවල් බිම ගහනවා. ඒ කියන්නේ ඒ සිද්ධි වලට, ඒ සංස්කාරයන්ගේ එක එක සැකසීම් වලට මෙයාට මුහුණ දෙන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් හොඳට විදර්ශනා වර්ධනය කරගත්තොත් යෝගාවචරයෙක් විදියට අනිත් අය එහෙම කැළඹුණත් මෙයා මොකද කරන්නේ? නොකැළඹී ඒවට මුහුණ දෙනවා. විය යුතු දේ හරියට කරනවා. දැන් ඔහොම ජීවිතේ එන විවිධ අභියෝගවලදී හයිය නැති හිතක් තියෙන කෙනා ඔය බඹරේ වගේ දුව පැන ඇවිදිමින් දඟලමින් කළ යුතු දේත් පටලවලා නොකළ යුතු දේ කරමින් එහෙම ලොකු විකාරශීලී තත්යකටපත් වෙනවනේ. විදර්ශනාව තුළ ඉස්සරහට ගිහලා හිත ශක්තිමත් කරගත්ත කෙනා මේ මරණය හැමේ සාන්ත වෙනවා විතරක් නෙවෙයි වෙන්න තියෙන යුතුයකම හරියටම හොඳ සිහියෙන් සිද්ධ කරනවා. ඉතින් අපිට මතක් වෙනවා එක දවසක් අපිට මේ එක්තරා මෞතුමියක් බලන්න යන්න උනා ආරෝග්‍ය ශාලාවක පුද්ගලික ආරෝග්‍ය ශාලාවකට. ඉතින් මේ ආරෝග්‍ය ශාලාවට ගිය වෙලාවේ එතන ඉහළ මාලයේ ඉඳලා පහළ මාලයට විදුලි සෝපානෙන් තමයි එන්න අපි සූදානම් වුණේ. ඉතින් එතන හිටියා අපේම ඥාති සහෝදරියක් හිටියා. අර විදුලි සෝපානය ඇරෙනකොටම අපි හැමදෙනාටම කලින් මොකද කළේ? ඒ ඥාතිවරියගේ දුව ඇතුළට පැන්නා. ඒ ඇතුළට ගියා නෙවෙයි පැන්නා වගේ දුවලා ගිහිල්ලා. ඒ එක්ක මොකද කරේ? මේ ළමයා ඇතුළට ගිහිල්ලා අර දොර වැහෙන මේ බොත්තම තද කරා විතරයි මේක පල්ලෙහාට ගියා. අපි ටික ඒ තට්ටුවේ. දැන් ඒ දුව තනියම පල්ලෙහාට යනවා අර විදුලි සෝපානය. එතකොටම මොකද වුනේ? බලන්න මේ අභියෝග හැමේ කොච්චර විදර්ශනාව නැති අය කලබල වෙනවද කියලා අපේ අර ඥාති සහෝදරිය මොකද එකපාරට කිව්වේ? මගේ කකුල් දෙක පණ නැහැ කිව්වා. එහෙම කියාගෙන ළඟ තිබුණු පුටුවක වාඩි වෙලා මේ අඬන්න පටන් ගත්තා. ඒ කියන්නේ දරුවා විදුලි සෝපානයේ තනිවීම කියන සිද්ධිය මෙයාගේ දනිස් දෙක පණ නැති කළා. අපිට හිතන්නකෝ පින්නත් එහෙම තමන්ගේ ජීවිතෙත් එහෙම අත්දැකීම් ඇති. සමහර අම්මලා එහෙම ඉන්නවා ඔය දැන් දුව 6ට එනවා නම් 7 වෙනකම් ආවේ නැත්තම් අප්‍රාණික වෙනවා. ඒ වගේ සිද්ධි හරියට තියෙනවා. සාමියා නිසා එහෙම සාමියා දැන් එහෙම දවස් දෙකක් එහෙම වැඩ ඇරින එක පාරක් වුණොත් ඊට පස්සේ නිකන් මෙයා නිකන් ඒ දැන් මොනවා හරි එක එක දේවල් හිතනවා. එක එක විකාර දේවල් හිත පිච්චි රත් වෙවි, ගිනියම් වෙවි, බය වෙවි, ගෙහි මූණක් සුදු මැලි වෙලා මේ වෙලා එහෙම විශේෂ දෙයක් වෙලත් නැහැ. මේ දවස් දෙකක් යම් හේතු කාරණා නිසා මෙයා පරක්කු වෙලෙන්නේ. ඒ ස්වාමියා නමුත් මෙයා ගෙදර ඉඳන් කල්පනා කරනවා, හිතනවා, සුදු මැලි වෙලා ඇයි මේ? විදර්ශනාවක් නැහැ. විදර්ශනාවෙන් ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන පින්නද මේ විදර්ශනාව කියන්නේ මහා කියන්නේ හිත ශක්තිමත් කරන ඕනම සංස්කාර ධර්මයක සිද්ධ වෙන ඕනෑම තත්වයකට සාන්ත මුහුණ දෙන්න පුළුවන් හිතක් හදන වැඩ පිළිවෙලක්. ඉතින් අන්න ඒ විදර්ශනාව නොවැඩීමේ ආදීනවයත් විදර්ශනාවක් වැඩුවොත් මම කොහොමදීද? අනේ ආනිසංස වාරයත් හිත මොකද කරන්න ඕනේ? විදර්ශනාවෙහි තීව්‍ර ඡන්ද ඇතිව මතුවටත් විදර්ශනාවෙහි පහනොකල ඡන්ද පහනොකල ප්‍රේම ඇත්තෙකුව ජීවත් වෙන්න ඕනේ. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව දේශනා කරනවා තණ්හාව දුරු කිරීමෙහි තීව්‍ර ඡන්ද ඇතියි. ඔන්න බලන්න තමන්ගේ හිතේ තිබිලා මෙහෙම තියනද කියලා. තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්ද ඇතියි. ඊළඟට මතුවටත් තණ්හාව දුරු කිරීමේ පහනොකල ඡන්දයෙන් පහනොකල ප්‍රේමයෙන් වාසය කරයි.
වර්තමානයේත් මෙයා තණ්හාව දුරු කිරීමේ දැඩි කැමැත්ත තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මෙයාගේ තියෙන අදහසක් තියෙනවා. අර දරුවෝ ඉන්න දෙමව්පියෝ දරුවන්ගේ අනාගතය ගැන සැලසුම් හදනවනේ. අන්න වගේ මෙයාගේ අනාගත සැලසුමක් තියෙනවා. මං අනාගතයේදීත් මේ විදියට මේ තණ්හාව දුරු කරන්න කටයුතු කරනවා. තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්ද ඇතියේ සහ තණ්හාව දුරු කිරීමෙහි පහනොකල ඡන්දයෙන් ප්‍රේමයෙන් මතුවටත් ජීවත් වීම. එතකොට අපි බලන්න ඕන අන්නේ සංකල්පය අපේ හිතේ අද වාර කීයක් නැగిලාවද? දරුවෝ ගොඩක් ඉන්න අම්මයි තාත්තයි අපි සිහිපත් කළා ඒ දෙමව්පිය හැමතිස්සෙම දරුවෝ ජීවිතය කරගෙන ඉන්නවා කියලා. එතකොට ඒ දෙමව්පියන්ට ඒ හැම දරුවෙක්ම අවශ්‍ය හැම සිද්ධියකදීම අවශ්‍ය හැම තැනකදීම මතක් වෙනවනේ. ලොකු පුතා ගැන, පොඩි පුතා ගැන, මද්දුමය ගැන, මද්දුමී ගැන එහෙම ඒ දෙමව්පියන්ගේ ජීවිතේ වෙලා තියෙන දරුවෝ ගැන අවශ්‍ය වෙලාවට කල්පනා වෙනවනේ. කළ යුතු දේවල් කරනවනේ. අන්න ඒ වගේ අපර ශික්ෂා සමාදාන ආදී ගැනත් ඡන්දය ඇති වෙන්න ඕනේ නිකන් ශික්ෂාව ජීවිතේ වගේ. දෙමව්පියන්ට දරුවෝ ජීවිතේ වුණා වගේ. විදර්ශනාව පිළිබඳව ඡන්දය ඇති වෙන්න ඕන විදර්ශනාවමයි මගේ ජීවිතේ. එහෙම දැන් සමහර අය කියන්නේ යා තමයි මගේ ජීවිතේ. එහෙම කියන්නේ ආදරය කරන අය. අන්න ඒ වගේ අපි එන්න ඕනේ විදර්ශනාව තමයි මගේ ජීවිතේ. يعني විදර්ශනාවත් එක්කමයි ඉන්නේ මෙයා. ඒ වගේ තණ්හාව දුරු කිරීමම ජීවිතේ කරගෙන. ඒතරට බලන්න පින්නත් අපේ අනෙකුත් අවශ්‍යතාවලට මොකද වෙන්නේ? අනෙකුත් අවශ්‍යතා ටික පස්සට යනවා. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ලෝකයේ ජීවත් වෙන කෙනෙක්ගේ ප්‍රධාන අවශ්‍යතා ටික තියෙන්නේ රූප බැලීමේ තණ්හාව, කියන්නේ රූප බලා ගැනීමේ කැමැත්ත, ශබ්ද අහ ගැනීමේ කැමැත්ත, ගන්ධ විඳ ගැනීමේ කැමැත්ත, රස විඳ ගැනීමේ කැමැත්ත, පහස විඳ ගැනීමේ කැමැත්ත, ආදරය විඳ ගැනීමේ කැමැත්ත ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන සැප උපදවන දේවල් විඳ ගැනීමේ කැමැත්තනේ තියෙන්නේ. මෙයාට තියෙන්නේ විඳ ගැනීමේ කැමැත්ත නෙවෙයි විඳ ගැනීමේ කැමැත්ත ප්‍රහාණය කිරීමේ කැමැත්ත. මෙයාට තියෙන්නේ විඳ ගැනීමේ කැමැත්තක් නෙවෙයි විඳින්නේ කොයි වෙලේද කියලා කැමැත්තෙන් සැලසුම් හදින්න කැමැත්තක් නෙවෙයි. ඒ කැමැත්ත දුරු කිරීමේ කැමැත්ත. රූපයන් විඳීමේ තණ්හාවක් නෙවෙයි ඒ රූපයන් ගැන තියෙන තණ්හාව දුරු කිරීමේ ඡන්දයක් කැමැත්තක් මෙයාට තියෙන්නේ. බලන්නේ වෙනස එතකොට කොච්චර වෙනසක්ද? සාමාන්‍ය ලෝකයා රූප ඇසීමේ, බැලීමේ, විඳීමේ තණ්හාවෙන් ඉද්දී මෙයා ඒ තණ්හාව නැති කිරීමේ කැමැත්තකින් ජීවත් වෙනවා. ඒකත් තීව්‍ර ඡන්ද ඇතියි. මතුවටත් එසේ වාසය කිරීමේ තීව්‍ර ඡන්දයෙන් ප්‍රේමයෙන් වාසය කරයි. ඕවා අපේ ජීවිතයේ අතීතයේ සිද්ධ නොවුණු හින්දායි අපිට අපේ ඉලක්ක වලට හරියටම තාම යන්න බැරි වෙලා තියෙන්නේ. අපේ පින්නතුන් බහුතරයක් හරි කැමති විදර්ශනාවෙන් දියුණු හිතක් හදාගෙන වරින් වර ධානය වලට සමවැදෙමින් කාමච්ඡන්දයෙන් නිදහස් වෙලා, ව්‍යාපාදයෙන් නිදහස් වෙලා, පශ්චත්තාපවලින් නිදහස් වෙලා මේ හැම දෙයක්ම සහනශීලීව සිදු කරගෙන එහෙම සැපට ඉන්න හරි කැමති. නමුත් මෙන්න මේ වගේ ඒ තත්ත්වයන්ට පත්වීමට අවශ්‍ය දේවල් කිරීමේ තීව්‍ර ඡන්දය නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ දේවල් අදටත් අපිට සිද්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තණ්හාව දුරු කිරීමත් ජීවිතේම කොටසක් කරගන්න ඕනේ. දෛනික ජීවිතයේ මේ තණ්හාව දුරු කිරීම ජීවිතේ කරගත්ත කෙනෙක්ට පින්නන්ති අපි හිතමු දැන් ස්ත්‍රියක් ගැන ආසාවක් ඉපදුනා කියලා. එයාට ඒ මොහොතේම මොකද වෙන්නේ? uppannānaṁ kāmivitakkaṁ nādiවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒ මොහොතේම එයාට ඔය අපි සඳහන් කළේ ප්‍රහාණ සංඥාවේ ඇතුළාන්ත කතාවක් නෙවෙයි දේශනා කළේ නාදිවාසේති පජහති කියලා. එතකොට මෙයාට ස්ත්‍රියක් කෙරෙහි හෝ පුරුෂයෙක් කෙරෙහි යම් මොහොතක තණ්හාවක් ඇති වුණා කියන මේ වෙලාවේ තුනා කියන තණ්හාවක් අන්නේ තණ්හාව ප්‍රහාණය කිරීමට මෙයා පෙළඹෙනවා. දැන් සාමාන්‍ය කෙනා කරන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් ගැන තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව වැඩෙන විදිහට කල්පනා කර ඉන්න එක. මෙයා ඒ තණ්හාව නැති කරන්නට කැමැත්තෙන් අවශ්‍ය පිළියම් කරන කෙනෙක්.
සමහර අයට කුෂ්ඨයක් දැම්මට පස්සේ කුෂ්ඨේ කස සැප විඳින්න හදනවා. සමහර අය කරන්නේ කුෂ්ඨ යන්තම් මතුවෙද්දිම ක්‍රීම් ටිකක් ගන්නවා. අන්න ඒ වගේ සමහර අය කරන්නේ සමහර දේවල් ගැන තණ්හාව ඇති වෙනකොටම තණ්හාව වැඩි වෙන්න මේක ස්පර්ශ කර විඳින්නවා. සමහර අය කරන්නේ ඒ තණ්හාව එතනම නැති වීමට හේතු වෙන ප්‍රහාණ සංඥා ආදීන් සංකල්ප ඇති කරගෙන ඒ අවශ්‍ය විදර්ශනාව කරමින් ඒක දුරු කරනවා. ඒ නිසා පින්නති කල්පනා කරලා බලන්න අද අපිට අපේ බොහෝ අයට වෙලා තියෙන්නේ බොහොම හැඟීමෙන් නිවන් දකින්න ආසාවෙන් ඉන්න බොහොම අයට වෙලා තියෙන්නේ. එදිනෙදා ජීවිතයේ මේ බාහිර සමාජයේ ඉද්දී, ගෙදර දොරේ ඉද්දී, රූපවාහිනී, ජංගම දුරකථන ආදී විවිධ දේවල් හමුවේ Tamanට ඇතිවන තණ්හාවල් ඒ මොහොතේ හඳුනගෙන සිහියෙන් නුවණින් වීරයෙන් ඒවා දුරු කරන්නට තමන්ගේ හිතේ කැමැත්ත නැහැ. ඒක කරන්න කැමැත්තක් නැහැ. සමහර අය ඉන්න එයාලට තණ්හාවක් ඉපදුනා කියලා දැනෙනවා. නමුත් ඒක දුරු කරන්න කැමැත්තක් නැහැ. අන්න ඒක හදා ගන්න ඕනේ. මේ තණ්හාවේ තියෙන ආදීනවය දකිමින් තණ්හාව කියන්නේ හැමතිස්සෙම පංච උපාදානස්කන්ධ මතු කරන ධර්මයක්. එහෙමනේ තණ්හාව කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්ම උපදවන ධර්මයක්. තණ්හාව හේතු වෙලා තමයි නැවත පංච උපාදානස්කන්ධය පහළ වෙන්නේ. එතකොට මේ අන්නේ තණ්හාවේ එහෙම භයානක බීකුරු භාවයක් තියෙනවා. එතකොට මොකද කරන්න ඕනේ මේ ශ්‍රාවකයා අන්නේ තණ්හාවේ තියෙන බීකුරු භාවයේ තේරුම් අරගෙන ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව ආදී සියලුම දුක්ඛ සත්‍යයට අයත් ඔක්කොම දුක් ටික උපද්දවන්නේ තණ්හාව. පංච උපාදානස්කන්ධය ආධාර කරගෙන. එතකොට අන්නේ තණ්හාව දුරු කිරීමේ තණ්හාවේ බියකරුකම දකිමින් ආදීනව දකිමින් තණ්හාව දුරු කළොත් Tamanට වෙන යහපත හිතමින්. තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දය ඇති කරගෙන මතුවටත් ඒ අවස්ථාවල තණ්හාව දුරු කරමින් හෙට දවසේ යම් දෙයක් අරමුණු කරලා උපදිනවා නම් තණ්හාවත් ඒක දුරු කරනවා. ඒ වගේ දැන් ඔය ආදරය කරන අය එහෙමනේ ජීවත් වෙන්නේ. ආදරය කරන අය ජීවත් වෙන්නේ අපි අපේ ජීවිතේට ඕනම අභියෝගයකට මුහුණ දෙමු. අපි දෙන්න ඉන්නවනේ. අනාගතය ගැන සැලසුම් ගහනවා. සකස් කරනවා. අනාගතේ අයියා කැමති, මාසිනා කැමති වෙයි, අම්මා තාත්තා කැමති වෙයි. අපි ඒවට මෙහෙම කරමු. අන්නේ වශයෙන් අපි ඉවසමු, අපි දරාගමු. කියන්නේ අනාගත සැලසුම්. අන්න ඒ වගේ මේ තණ්හාව වර්තමානයේ දුරු කිරීමේ කැමැත්ත විතරක් නෙවෙයි ඉදිරියටත් හෙට මං ගමනක් යනවා. ඒ ගමන මං යන්නේ මංගල උත්සවයකට. එතකොට එහෙදී විසිතුරු ස්ත්‍රීන්, විසිතුරු පුරුෂයන් ආදී විවිධ දේවල් තියෙනවා. එතකොට හෙට මම ඒ අවස්ථාවේ කොහොමද මේ ඇතිවන තණ්හාව දුරු කරන්නේ? මොකක් පාවිච්චි කළාද? අසුබේ පාවිච්චි කළාද? මරණ සංඥාවක් පාවිච්චි කළාද? එනේ මතුවටත් තණ්හාව දුරු කිරීමේ කැමැත්තෙන් කටයුතු කරන අය එහෙමයි ජීවිතේ කටයුතු කරන්නේ. හෙට වැඩට ගියාට පස්සේ දැන් අලුත් කෙනෙක් වැඩට ඇවිල්ලා ඉන්නවා. ඒ අලුත් කෙනා ගැන මට කැමැත්තක් තියෙනවා. එහෙනම් එයා ගැන හෙට මට එයා දැක්කට පස්සේ ඇතුළේ කැමැත්ත මම කොහොමද නැති කරගන්නේ? එහෙම සැලසුම් තියෙන්න ඕන පින්වත්නි. ඒ වගේ එක අයට හෙට දවසේ ලබන සතියේ ඒ වගේ විවිධ තමන් දන්නව මෙහෙම වෙන්න තියෙනවා කියලා. එතකොට ඒ අවස්ථාවලදී මට ඒ දේවල් ගැන ආසාවල් ඉපදුනොත් මම මේ ආසාව දුරු කරන්නේ කොහොමද? ආහාරය ගැන නම් මේ ආසාව ඇති වෙන්නේ. හරි. ආහාරය ගැන ඇති වෙන තණ්හාව මං ආහාරයේ පටික්කුල සංඥාවෙන් දුරු කරනවා. ඒ වගේ ස්ත්‍රියක් ගැන නම් හරි පුරුෂයෙක් ගැන හරි නම් මේ ආසාව ඇති වෙන හදන්නේ හෙට දවසේ අනාගතේ අසුබේ වඩනවා. ඒ වගේ යම්කිසි රාජකාරියේ යම්කිසි Tamanට හෙට දවසේ නිලයක් ලැබෙනවා කියලා හිතුවා. දැන් ඒ නිලය තුල මට මාන්නය උපදින්න පුළුවන්. ඒ ගැන මට ලොකු තණ්හාවක් උපදින්න පුළුවන්. ඒක මගහැරලි ගියොත් දුකක් උපදින්න පුළුවන්. එහෙනම් මරණ සංඥාවක් වඩනවා. මේවා తాවකාලික බව, අහිමි වෙන්න තියෙන බව. අන්න ඒ වගේ තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දය තියෙන සහ මතුවටත් තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දය තියෙන එහෙම හැමතිස්සෙම සැලසුම් හදනවා. ඒ කියන්නේ මේක එහෙම කරගෙන යන්න තියෙන වැඩපිළිවෙලක් අපිට. මේ නිදැල්ලේ එහෙම හිතුමතේ ටික වෙලාවක් විදර්ශනා කරනවා පස්සේ අතහැරලා දානවා. හිතුණා භාවනාවට යනවා ආපහු අතහැරලා දානවා. ඔහොම තමයි අපි ආවේ සසරේ. අපි දෙගොල්ලම ඔය වැඩේ කරගෙන යන සංසාරේ.
නිකන් විදර්ශනාත් ඔය භාවනා කිරීම නිකන් ඒවන් නිකන් අර මේ උදේට කනවා දවල්ට කනවා වගේ. ඒ කියන්නේ අර දැන් සාමාන්‍ය දවල්ට කෑවට පස්සේ එතන ඉවරයිනේ. ආපහු ඉතින් රෑ කිට්ටු වෙනකොට තමයි ආපහු උයන්නේ මොනවද එහෙම කල්පනා කරන්නේ. අන්න ඒ වගේ මේ සසර ජීවිතේ ඒ අවස්ථාවල ඉතින් හිතුණා භාවනා කරා විදර්ශනා කරා. නමුත් මේ කිසිම සැලසුමක් නැහැ. ඒ නිසා මොකද උනේ ඉතින් අදටත් මෙහෙමයි. ඔබ අපි දෙගොල්ලම මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ කියන මේ මහා දුක් අගාධයේ අපි වැටිලා ඉතින් අදටත් ඉන්නවා. තොණ්ඩුවට එහෙම නැත්නම් ඇමට අහු වෙච්ච සත්තු වගේ. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් මෙන්න මේ සඳහන් කළ කාරණා එකතු කර ගන්න ඕන. ශික්ෂා සමාදානෙහි තීව්‍ර ඡන්දයත් ඊළඟට මතුවටත් ශික්ෂා සමාදානයේ පහණු කළ ඡන්දයෙන් පහණු කළ ප්‍රේමයෙන් ඊළඟ විදර්ශනාවෙහි තීව්‍ර ඡන්දයත් මතුවටත් විදර්ශනාව විශේෂෙහි පහණු කළ ඡන්දයෙන් පහණු කළ ප්‍රේමයෙන් ඊළඟට තණ්හාව දුරු කිරීමෙහි තීව්‍ර ඡන්දේනුත් මතුවටත් තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දේනුත් තීව්‍ර ප්‍රේමේනුත් කටයුතු කරන්න අපි යොමු වෙන්න ඕනේ. ඒක තමයි යෝගාවචර ජීවිතය කියන්නේ. යෝගාවචරයාගේ ජීවිතේ මේවා. ඊළඟට දේශනා කරනවා සමාධියෙහි තීව්‍ර ඡන්ද ඇතියේ මතුවටත් සමාධිය පිළිබඳව පහණු කළ ඡන්දයෙන් පහණු කළ ප්‍රේමයෙන් යුක්ත වේ. මෙයා මොකද කරන්නේ? සමාධිය විශේෂෙහි තීව්‍ර ඡන්දයක් ඇති කර ගන්නවා. ඊළඟට මතුවටත් ඒ සමාධිය පිළිබඳ තීව්‍ර ඡන්දය ඇති කරගෙන කටයුතු කරනවා. අපි මුලින්ම සඳහන් කළා අපි යමකට කැමති නම් කැමති මට්ටමට ඒක ඇසුරු කරනවා. ඒක දැඩි කැමැත්තක් බවට පත් වෙන තමයි අපි කියන්නේ ඒක මගේ ජීවිතේ. එයා මගේ ජීවිතේ කියලා. ඒ කියන්නේ දැඩි කැමැත්තක්. ඒ කියන්නේ බද්ධ වුණා වගේ. අනේ වගේ සමාධියත් අපේ හිතට බද්ධ වෙන්න ඕනේ. සමාධියට තියෙන කැමැත්ත බද්ධ වෙන්න ඕනේ අපිට. එතකොට තමයි මේ සමාධිය පැත්තටම අවශ්‍ය මානසිකාර පවත්වන්නට යොමු වෙන්නේ. සමාධිය උපදින්නට හේතු වෙන විවිධ කටයුතු වල අපි යෙදෙන්නේ. සමාධියේ තීව්‍ර ඡන්දතියේ මතුවටත් සමාධිය උපදවා ගැනීමේ තීව්‍ර ඡන්දයෙන් ප්‍රේමයෙන් කටයුතු කරයි. ඉතින් ඒකටත් මොකද කරන්න ඕනේ? සමාහිත භාවය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කර ගන්න ඕන. සමාහිත හිතක තියෙන ශාන්ත භාවය, සැපය, ප්‍රමෝදය, පස්සද්ධිය ආදිය දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ දවස් තිස්සේම වැඩ කරලා අපේ පින්නතුන් එහෙම දැන් ස්නානය කරනවා. ඊට පස්සේ දැනෙනව නේද මහා සහනයක්. දවසේම වැඩ කළා දාඩිය දාගෙන වැඩ කරලා ඇවිදලා වැඩ කරලා හොඳට පණිට්ටු 40ක් 50ක් හොඳට නා ගන්නවා. කොහොමද ඇති වෙන සහනය? අන්න ඒ කයට ඇති වෙන වගේ සහනයක් හිතට ඇති වෙනවා සමාධිය තුළදී පස්සද්ධිය තුළින්. يعني හිත නාගත්තා වගේ. හිතට හරි අවිවේකී ගතියක් තියෙන හිත දවස් තිස්සේම කල්පනා කරනවා කියවන හිත එහෙමනේ. හිත එක දේවල් කියන ආරම්භ මෙහෙම ආද එක දේවල් හිත කියන්නේ කියවිල්ලක් හරියට. ඒ කියවිල තොර තෝංචියක් නෑ. ඒක හරි වදයක් හොඳට කල්පනා කරලා බැලුවොත් මේ කියවනවා කියන භාවනාවකට ගියත් කියවන ඇතුළේ ඉඳගෙන. එතකොට අන්නේ තොරතෝංචිය අන්නේ කියවිල්ල තුල මතුවෙන අවිවේකය පස්සද්ධිය ආදී අත්දැකීම් මොකද වෙන්නේ? සංසිඳිල යනවා. ඉතින් හරියට දවස් 30 වැඩ කරලා නාගත්තා වගේ හිතට කියන්නේ කයට අර වගේ ලොකු සැපයක් ඇතුණා වගේ හිතට මහා සැපයක් ඇති වෙනවා සමාධිය සමාහිත භාවයකට යමි ක්‍රමානුකූලව ලං වෙද්දී සමාහිත භාවය අත්දකිද්දී. ඉතින් පිනායෑම ප්‍රීතිය ඉතින් සැපය ඒ හැමදේම සමාධියේ අංගනේ සමාධියේ තියෙන ගුණනේ විතක්ක ਵਿਚාර සහිත ඒ ගුණ සහිතයි ඒ සමාධිය. ඉතින් අන්නේ සමාධියේ තියෙන ආනිසංස වාරේ වැනි හිතක් නූපදව ගත්තොත් අපිට මේ බුද්ධ ශාසනයත් තුළේ තියෙන අවාසනාවන් තිරණම කල්පනා කර මොකද කරන්න ඕන? සමාධියෙහි තීව්‍ර ඡන්ද ඇති කර ගන්න ඕන. තීව්‍ර ඡන්ද ඇති කරගෙන
ඊළඟට ඉදිරියටත් ඒක පහන්න. ඒක තමයි වැදගත්. ඉස්සරහට සැලසුම් හදා ගන්න ඕනේ ඊළඟ සතියේ සමාධිය වෙනුවෙන් මම කොහොමද භාවනාවට වෙලාව යොමු කරගන්නේ? කටයුතු කරන්නේ. ඒ වගේ මේ සමාධිය වෙනුවෙන් ඉස්සරහටත් සැලසුමක් හදා ගන්න ඕන. ඒක තමයි මේ කියන්නේ මතුවටත් සමාධිය විශේෂෙහි තීව්‍ර ඡන්දයෙන් පහණු කළ ප්‍රේමයෙන් කටයුතු කරනවා. ඊළඟට වීර්ය ආරම්භයේ තීව්‍ර ඡන්ද ඇතියේ වීර්ය ආරම්භය පිළිබඳව මතුවටත් පහණු කළ ඡන්දයෙන් පහණු කළ ප්‍රේමයෙන් හැමතිස්සෙම මේ මෙතන තියෙන්නේ මේ වීර්ය ආරම්භ කරනවා කියන්නේ හැමතිස්සෙම මෙයාගේ හිතේ මේ උත්සාහය හැම මොහොතකම හට ගන්නවා කියන එක. දැන් සමහර අයගේ උත්සාහය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවනේ කියන්නේ. ඒ කියන්නේ වැඩි කල් තියෙන්නේ නැනේ උත්සාහය කියන එක. කියන්නේ මේ උත්සාහ කළා අතහරිනවා. අන්න ඒ වගේ. දැන් ග්‍රීස් ගහේ නගිද්දි සමහර අය කොඩියටම යනවා. සමහර අය අතරමඟ නතර කරනවා. අන්න අර කොඩිය මල්ලනවා වගේ තමයි මේ ආරම්භක වීර්ය ආරම්භයේම ජීවත් වෙන හැමතිස්සෙම අදාළ දේ දැන් නිවන් දැකීමට අවශ්‍ය යෝගාවචරයේකුගේ ජීවිතේ කළ යුතු හැම දෙයකටම යාගේ වීර්ය හැමතිස්සෙම ආරම්භක වීර්ය තියෙනවා. හැමතිස්සෙම ආරම්භුම් වීර්යයක් තියෙන ඒවයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතුව දැන් උදේ භාවනාව. ඒ භාවනාවට මෙන්න ආරම්භක වීර්ය ඇති කරගත්ත භාවනාවට ගියා. ඊට පස්සේ භාවනාවෙන් පස්සෙත් මෙයායේ Taman අත්දැකපු භාවනාව තුළ මානසිකාර පවත්වාගෙන යනවා. අන්න ඒ පිළිබඳ වීර්ය හැමතිස්සෙම ඇති කරගන්න. වැඩට යද්දිත් ඇති කරගන්න මේ වීර්ය උත්සාහය. අන්න ඒ වගේ අපේ මේ නිවන් දැකීමේ ඉලක්කයට හැමතිස්සෙම එහෙම වැඩ පටන් ගන්න ගතිය. නේද? ග්‍රීස් ගහේ යන කෙනා අතරමඟ වැඩේ අතහැරලා යන්න වගේ නැතුව ඒ ග්‍රීස් ගහේ යන කෙනා මොකද කරන්නේ? උදේ ඉඳලා රැය වෙනකම් නගිනවා. අන්තිමට නැගලා කොඩිය අතරන් තමයි බහින්නේ. අන්න ඒ වගේ නිර්වාණ ධර්මය කියන ඒ කොඩිය එහෙම නැත්නම් උතුම් ධර්මතාවය ස්පර්ශ වෙනකම් මොකද කරන්න ඕනේ? මෙයා වීරයෙන් කටයුතු කරනවා. ඒක ඉස්සරහටත් එහෙම වීරයෙන් කටයුතු කරන්න සැලසුම් හදාගෙන. يعني හෙට දවසේ දැන් දන්නවනේ දැන් හෙට අපි හිතමු නිවාඩු දවසේ කියලා. දැන් උනේ හිත දන්නවා හෙට 10 වෙනකම් විතර බුදිනවා. එහෙම නැත්නම් 9 විතර වෙනකම් බුදිනවා. අන්න එතකොට මෙයා මොකද කරන්නේ නැහැ. අද මම උදේ 4:00 නැගිටලා භාවනා කරන්න හැරි. හෙට උදේ 4:00 නැගිටලා භාවනා කරනවා. අන්න ඒ වගේ ඊට පස්සේ ඒ වෙලාවට يعني හෙට දවසේ තමන්ගේ පිරිහෙන්න තියෙන තත්වයන් දුරු කරගන්න වීර්ය වඩන හැටි අද කල්පනා කරනවා. හෙට මෙන්න මේ වෙලාවට අපි හිතමු රූප වාහිනී හරි එහෙම මොනවා හරි වැඩසටහනක් තියෙනවා. ඒක කෙලෙස් මිශ්‍රිත වැඩසටහනක්. ඉතින් වෙනද නම් බැලුවා. දැන් හෙට මෙයා කල්පනා කරන හෙට මම මොකද කරන්නේ? ඒ වෙලාවට මම රූප වාහිනිය දැන් අනිත් අය බලනවනේ. එනම් මම මගේ ෆෝන් එකෙන් බණක් අහනවා ඒ වෙලාවට. ඒ වෙලාවට මම අර පැත්තට යන්න හදනකොට උත්සාහයෙන් කොහොම හරි හෙට මම බණ අහන පැත්තට හිත ගන්න ඕන. අන්න ඒ වගේ හෙට දවසේ කරන යහපත් දේවල් ගැන වීර්ය මෙයා සැලසුම් හදනවා. ඊළඟ හෙට දවසෙත් මේ වීර්යෙන් එයා කටයුතු කරනවා. ඒකට වීර්ය නොවැඩීමේ ආදීනවේ වීර්ය වැඩිමේ ආනිසංස ආදී හිත ඒ වර්තමාන වීරයෙන් කටයුතු කිරීමේ ඡන්දයත් මතුවටත් වීරයෙන් කටයුතු කිරීමේ ඡන්දයත් අපි ඇති කර ගන්න ඕන. ඊළඟට සතිමත් බව සහ තැනට සුදුසු නුවණ පිළිබඳ තීව්‍ර ඡන්දයත් අර බුදු දේශනාවේ තියෙන්නේ චක්කුසෝත ගාන જીවහා කියන කාය කියන ඉන්ද්‍රිය පහට පිලිසරණ විඥානය කියනවා. හිතට පිලිසරණ මොකද්ද? සතිය. හිතට රැකවරණය කෙලෙස් නෙවෙයි. හිතට රැකවරණය සතිය, සිහිය. මොකද මේ සිහිය තිබ්බොත් තමයි නුවණත් එතෙන්ට එකතු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර උන්නහබ බ්‍රාහ්මණයාට දේශනා කරන්නේ සිතට රැකවරණය සිහිය කියනවා. දරුවන්ට රැකවරණය දෙමව්පියෝ වගේ, දෙමව්පියෝ ළඟින් නිකන් දරුවෝ සුරක්ෂිතයි වගේ සිතට දෙමව්පියෝ වගේ තමයි සතිය කියන එක. අන්න ඒ කාය පිළිබඳ සතිය, වේදනා පිළිබඳ සතිය, හිත පිළිබඳ සතිය, ධර්මයන් පිළිබඳ සතිය උපදවා ගැනීමේ සහ ඒ සමග ගියේ නුවණ උපදවා ගැනීමේ දැඩි ඡන්දයෙන් සහ මතුවටත් එහෙම මේ සති සම්පජඤ්ඤකාරී ස්වභාවයන් උපදවා ගැනීමෙන් වාසය කිරීමේ තීව්‍ර ඡන්දයෙන්, තීව්‍ර ප්‍රේමයෙන් කටයුතු කිරීම. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාව දින 7ක් හරියට කළොත් සිහිය පිහිටුවාගෙන.
ඒ කියන්නේ කයේ උදේවැය, වේදනාවේ උදේවැය, චිත්තයන්ගේ උදේවැය, ධම්මයන්ගේ උදේවැය සහිතව දින 7ක් වාසය කළොත් 7 වෙනි දවස් අවසාන වෙද්දී අරහත් වෙන්න පුළුවන් කෙනෙක්. එතකොට පිනතුන් හිතන්න එහෙම උදේවැය කාය වේදනා චිත්ත ධර්ම කියන උදේවැය ඥාන ඇති කරගත්ත කෙනා එතකොට ඉදිරි දින ගණනාවටම කොහොම සැලසුමක් තියෙන්නේ නැද්ද? මේක හෙටත් රැකන් අනිද්දාත් රැකන් එහෙම යෝගාවචරයේ සැලසුම. ඉතින් එහෙම තමයි සසර ජීවිතේ නිවන් දැක්කේ නිවන් දැකපු අය. ඒ ඇති වෙන කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳ සති සම්පජන්නාදී ගුණ ධර්ම මෙයාලා මේ ඉදිරියටත් රැකගෙන යෑමේ සැලසුම් හදාගෙන ඊළඟ දවසේ ඉඳලා ඒවත් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියා. ඉතින් නිවන් දැක්කා. අවසාන කාරණාව මාර්ග දර්ශනයේහි තීව්‍ර ඡන්දය. කියන්නේ මාර්ග ඥානාදී උපදවා ගැනීමේ සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒවා. ඒ කියන්නේ පින්නදී අපට මේ භවයන් ගැන තියෙන අදහස නැති වෙලා යන්න ඕනේ. මේ ඉස්සරහට යන්න තියෙන සංකල්ප නැති වෙලා යන්න ඕනේ. නැති වෙලා යන විදිහට කල්පනා කරන්න ඕනේ. මේ සසර ජීවිතේම අපට උනේ භව තණ්හාවනේ. භව තණ්හාව නිසා අපිට බුද්ධ ශාසනවල හිටියා භව තණ්හාවෙන්. ඒ නිසා අපි ආව භවයට වැටුණා. නමුත් දැන් අපිට අනාගතය ගැන අදහසක් නැතුව ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකයකට යන්නද දිව්‍ය ලෝකයකට යන්නද එහෙම අදහස් නැතුව මොකද කරන්න ඕන? අපි පුළුවන් තරම් මේ ධර්ම මාර්ගයේ උපරිම තත්ත්වයන් අත්දකින්නට අවශ්‍ය ඒ කියන්නේ මේ මාර්ග ඥාන උපදවා ගැනීමට අවශ්‍ය දේවල් තමයි අපි හිතන්න ඕනේ. අපිට නිවන් දකින්න බැරි වුණොත් අපි සුගතියකට යයි. නමුත් අපි දැන් තීරණය කරන්න ඕනේ නෑ මං කියන්නේ යෝගාවචරයේ නිවන් දැකීමේ දැඩි කැමැත්ත තියෙන කෙනෙක් ගැන මම මේ කියන්නේ. අපි දැන් තීරණය කරන්න ඕනේ නෑ ඊළඟ ජීවිතේ මනුස්ස ජීවිතයකට යනවද දිව්‍ය ලෝකයකට යනවද කියලා. අපි කරන්න ඕනේ මාර්ග ඥාන උපදවා ගැනීමේ දැඩි ඡන්දයෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම දැඩි ඡන්දයෙන් කටයුතු කරලා නිවන් දකින්න බැරි වුණොත් බය වෙන්න එපා සුගතියට යනවා. මොකද පව් කරන කෙනා කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ හිත පිහිටුවන්නේ නැහැ අපායේ. පව් කරන කෙනා අපායට යන එක ධර්මතාවයක්. ඒ වගේ මාර්ග ඥාන උපදවා ගන්න දැඩි කැමැත්තෙන් කටයුතු කරපු කෙනෙකුට මරණාසන්න මොහොතේ හරි අරිහත් ආදී මාර්ග ඥාන ඉපදුනේ නැති වුණොත් එයා මොකද වෙන්නේ? එයා සුගතියට යන එක ධර්මතාවයක්. ඉතින් ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ ඊළඟ භවාදියට සැලසුම් ඒ කියන්නේ මේ සැලසුම් හැදුවේ නැහැ කියලා මේ නිවන් දැකීමේ දැඩි කැමැත්තක් තියෙන කෙනෙක් ගැන අපි මේ කියන්නේ. ඉතින් එහෙම තත්යකටපත් වෙන්න අපි ඔබ කවුරුත් උත්සාහ කරන්න ඕනේ. එහෙනම් අපට අනාගතයක් ගැන අදහසක් නැහැ. අපි මාර්ග ඥාන උපදවා ගැනීමට අවශ්‍ය හැම දෙයක්ම කරනවා. ඒ ගැන දැඩි ඡන්දයෙන්. ඒ ගැන පහනකොළ ඡන්දයෙන්. ඒක උනේ නැත්තම් ධර්මතාවයක් විදිහට ආපහු සත්පුරුෂයෝ ඉන්න එවැනි උතුම් තත්ත්වයන්ට වෙරදරන පිරිස් අතර අපි උප්පත්ති ලැබයි. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඔය ජීවිතේ තියෙන දෙක කල්පනා කරලා බලන්න. ඔය ජීවිතේ යෝගාවචර ජීවිතයක් නම් යෝගාවචරයක් වෙන්න කැමති ජීවිතයක් නම් කල්පනා කරන්න. ශික්ෂා සමාදානෙහි තීව්‍ර ඡන්ද තියෙනවද? මතුවට ශික්ෂා සමාදානයෙන් පහණු කළ ඡන්දයෙන් ප්‍රේමයෙන් වාසය කරන කල්පනාවක් හිතේ තියෙනවද? විදර්ශනාවෙහි තීව්‍ර ඡන්දේ තියෙනවද? මතුවටත් විදර්ශනාවෙන්ම වාසය කරනවා කියන තීව්‍ර ඡන්දය පහණු කළ ප්‍රේමයේ තියෙද කියලා බලන්න ඕන. තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දයක් තියෙනවද? මතුවටත් තණ්හාව දුරු කිරීමේ තීව්‍ර ඡන්දයක් ප්‍රේමයක් තියෙනවද කියලා බලන්න ඕන. සමාධි උපදවා ගැනීමේ තීව්‍ර ඡන්දයක් තියෙනවද? මතුවටත් සමාධිය උපදවා ගැනීමෙන් වාසය කිරීමේ පහණු කළ ඡන්දයක් ප්‍රේමයක් තියෙනවද කියලා බලන්න ඕනේ. වීර්ය ආරම්භයේ තීව්‍ර ඡන්දයක් තියෙනවද? මතුවටත් පහණු කළ ඡන්දයක් ප්‍රේමයක් තියෙනවද? වීරවන්තව කටයුතු කරන්න කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟ සතිමත් බව සහ තනට සුදුසු නුවණින් කටයුතු කිරීමේ තීව්‍ර ඡන්දයක් ඊට අදාළ සතර සතිපට්ඨාන ආදී වැඩිම ආදියත් මතුවටත් එහෙම ජීවත් වෙන්න ඕනේ කියලා පහණු කළ කැමැත්තක් අදටත් ඔය හිතේ තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. මාර්ග ඥානය උපදවා ගැනීමේ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපදවා ගැනීමේ උතුම් ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමේම දැඩි ඡන්දයක් තීව්‍ර ඡන්දයක් තිබේද? මතුවටත් එවැනි ඡන්දයකින් පහණු කළ ප්‍රේමයකින් ඒ සම්බන්ධව කටයුතු කරන
සංකල්පන අපේ හිත තුළ තියෙද කියලා බලන්න. ඔන්න ඔය සංකල්පනා ටික කෙනෙකුගේ ජීවිතේ වුණොත් මේ ටික දරුවෝ ටිකක් වගේ. මේ ටික ජීවිතේ වුණොත් මේ ටික ජීවිතේ එහෙනම් බද්ධ වෙලා තියෙන්නේ. එයා හැමතිස්සෙම මේ කාරණා කෙරෙහිම එයාගේ හිත ගනුදෙනු කරන්නේ. එයාට වැඩි කාලයක් යන්නේ නිර්වාණ ධර්මය අරමුණු වෙනවා. මේ ලෝක ස්වභාවය හරියට පිළිවෙත පිරුවොත් ලෝක ධර්මතාවය තමයි එයාට නිර්වාණය දර්ශනය වෙනවා. ඉතින් හැමදෙනාටම අපි ආශිර්වාද කරන පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ උතුම් යෝගාවචර ජීවිත භාවනාවෙන් තව තවත් පෝෂණය කරගනිමින් මේ ගුණධර්ම ජීවිතේම කරගනිමින් මේ උතුම් බුද්ධ ශාසනයේම නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.